තියෙන විවිධාකාර ටීචර් මාව ඇහෙනවනේ. හරි. සමාජයේ තියෙන විවිධාකාර වෙනස් වීම අධ්‍යාපනයට බලපාන. එතකොට සමාජයෙන් සමාජයට මේක වෙනස් කරන්න පුළුවන්. ත්‍රිභාෂා අධ්‍යාපනයේ ලංකාවේ භාවිතා වන ප්‍රධාන භාෂා ගැන ලාංකිකයෙක් දැනුවත් වෙනවා. ත්‍රිභාෂා අධ්‍යාපනයක් දැන් අපිට තියෙනවා. එතකොට සමාජ වෙනස් වීම. සමාජ වෙනස් වීම කියන්නේ සමාජයේ යම් කිසි සමාජ ක්‍රියාවලියක. එහෙමත් නැත්නම් සමාජ රටාවක. එහෙමත් නැත්නම් සමාජ අන්තර් සම්බන්ධතාවයක. එහෙමත් නැත්නම් සංවිධානයක. ක්‍රියාවලියක රටාවක අන්තර් සම්බන්ධතාවයක සංවිධානයක සිදුවන කිසියම් විවිධාංගීකරණයක් අලුත් කිරීමක් සමාජ වෙනස් වීමක්. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. උදාහරණයක් ගමු. අධ්‍යාපනයේ සමාජ ක්‍රියාවලියක්නේ. ලංකාවේ ත්‍රිභාෂාව ක්‍රියාත්මකයි. මේක වෙනස්කමක්. ඒ වුණාට බහුතර සමාජයක් සහිත සිංගප්පූරුවේ අධ්‍යාපනය දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේක අපේ ආමුදුරෝ hina වෙනවා ඇති දැන්. මේ අධ්‍යාපන ක්‍රියාවලිය සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා කියලා පේනවා. ලංකාවේ පොඩි පිරිසක් ඉඳලා අපිට භාෂා තුනක් දාගෙනත් දැන් කරගන්න බෑ. හැබැයි සිංගප්පූරුවේ තත්ත්වයේ හාත්පස වෙනස්. එතකොට මේ අධ්‍යාපන ක්‍රියාවලිය සමාජයෙන් සමාජයට වෙනස් බව මම කිව්වා. සමාජවාදයයි ධනවාදයත් ඒමමයි. සමහර රටවල සමාජවාදය පැතිරුණා. තවත් රටවල් වල ධනවාදය පැතිරුණා. එතකොට සමාජ රටාව යටත් විජිත කාලයේ පැවති විදිහට නෙවෙයි අද ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ. විවාහ චාරිත්‍ර ගන්නකො. යටත් විජිත වෙන්න කලින් කොළවල අස්සන්නේ නැහැ. උඹ වරෙන් මාත් එක්ක කිව්වා ගත්තා ගියා. අද රෙජිස්ට්‍රාර් ළඟ ලියාපදිංචි කරලා නීතිගත කරලා සාක්ෂි දෙන්න එකක් ඊටත් කලින් තියෙනවා. කසාද බැන්දා කියලා ප්‍රදේශ දෙකකින් කසාද බඳින්න මේ එක ප්‍රදේශයෙන් බඳිනවා නම් තැලසීමියා වෝඩ් එකට ගිහිල්ලා ලේ එකක් අරගෙන ඒක බලලා තැලසීමියා කොහොමද තියෙන්නේ කියලා අන්න එහෙමයි දැන් එන්න ඕනේ. ඊට පස්සේ රෙජිස්ට්‍රාර් ළඟට තැලසීමියා රිපෝට් එකක් අරගෙන යන්න වෙන්නේ කසාද බඳින්න. ඉතර එහෙම නැහැ. විවිධ රටවල විවිධ ආකාරයට සමාජ වෙනස්කම් තියෙනවා. අධ්‍යාපනය ගත්තාම විවිධ භාෂා විවිධ විෂයන් සමාජ රට අනුව වෙනස් වෙලා තියෙනවා. ඉතිහාසය භූගෝල විද්‍යාව මේවා සමාජ රට අනුව වෙනස් වෙච්චා. එහෙනම් සමාජ අන්තර් සම්බන්ධතාවය කියන්නේ අපි එකිනෙකාට සමග ගනුදෙනු කරන හැටි පිළිබඳව ඉගෙන ගන්න. ඒ ගනුදෙනු කරන හැටි තමයි අන්තර් සම්බන්ධය කියලා කියන්නේ. දේශපාලඥයා ජනතාව එක්ක කටයුතු කරන්නේ රටවල් අතර ගනුදෙනු කරගන්නේ මේ සමාජ අන්තර් සම්බන්ධතාවයේ හින්දා. පවුල ගත්තාම පැරණි සමාජයේ පවුලේ පියාට ඉහළ පිළිගැනීමක් තිබුණා. අද ප්‍රජාතන්ත්‍රවාදී පවුලක්. අම්මා තාත්තා දරුවෝ සේරම කතා කරලා තමයි අද තීරණ ගන්න. එදා තාත්තා තනියම තීරණය ගත්තේ. එදා ගුරුවරයා බහුසුතෙක්. අද අධ්‍යාපනයේ ගුරුවරයා මඟ පෙන්වන්නේ. සහ කාලකන්ණිය. ගුරුවරයයි දරුවයි එකතු වෙලා දැන් හොයාගෙන යනවා. සමාජ සංවිධානයක් කියන්නේ ආගමික සංවිධාන. මේකට සමිති ආදිය පෙන්වන්න පුළුවන්. විස්කෘත පවුලට වැඩිය වෙනස් පවුල් සංවිධාන අද තියෙනවා. සමලිංගික පවුල් අද සමාජයේ තියෙනවා. මේ පවුල් වල දරුවෝ පාසල් ගියාම විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ ගැටලුව විසඳන ආකාරය තේරුම් ගන්න සමාජ වෙනස් වීම අධ්‍යයනය කරන්නම වෙනවා. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය දක්ෂතාවය අනුව තමයි ඉගැන්වුවේ. අද හැම දරුවෙකුටම සම වයසේ ඉන්න හැම දරුවෙකුටම එකම දැනුම් මට්ටමක පිහිටවලා ඉගැන්වීම සිද්ධ කරනවා. නීල් පෝස්මන් පැව්ලෝ කියනවා. නීල් පෝස්මන් කියන කෙනා පැව්ලෝ කියන කෙනා අපි දන්නවා පැව්ලෝ. එයා කියනවා එයාලා පාසල් වලට විරුද්ධයි. මේ පාසල් වලින් තොර ඩී ස්කූලින් සමාජයක් අවශ්‍යයි කියලා කියනවා. දරුවෝ 30ක් එක පන්තියකට දාලා දැනුම සමානව තියෙනවා කියලා උපකල්පනය කරලා මේ උගන්වන එක හරිම වැරදි කියලා මේ පැවුලෝලා කියනවා. දරුවන්ට විවිධ රටවල හෝම් ස්කූලින් ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන් හෝම් ස්කූලින්. කොහෙද මේක ටීචර්ලා තියෙන්නේ හෝම් ස්කූලින්? ප්‍රසිද්ධ කොහෙද? ඇමරිකාව. දැන් පාඩම් කරලා තියෙන්නේ. තව දවස් 9යි. ඇමරිකාවේ හෝම් ස්කූලින්. ඒකෙන් ඇති වෙන ඇමරිකාවේ හෝම් ස්කූලින් වල බෑඩ් කන්සික්වන්සස් ඔල්වේ තියාගන්න ඊතපු ගමන් තුවක්කුවක් කරන් වෙඩි තියනවා බෙල්ල වැල්ල දා ගන්නවා මත්ද්‍රව්‍ය වෙනවා පොඩි දරුවෝ ගෑනු දරුවෝ පොඩි කාලෙම ගැප් ගැනීම සිද්ධ වෙනවා මතක තියාගන්න ඒවයි ප්‍රතිවිපාක තියෙනවා හෝම් ස්කූලින් වල
සමාජයේ අන්තර් සම්බන්ධතාවය නැති හින්දා. එතකොට විවිධ රටවල හෝම් ස්කූලින් ගෙදර ඉඳලා ඉගෙන ගන්න හින්දා මේක සිද්ධ වෙනවා. හෝම් ස්කූලින් තියෙනවා. මේ අනුව පාසල කියන සමාජය වෙනස් වෙනවා. සමාජ සංවිධානය වෙනස් වෙනවා. එහෙනම් සමාජ වෙනස් වීමක ලක්ෂණ මොනවද බලමු. සමාජයේ වෙනස් වීම අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය. අඛණ්ඩයි. සමාජ වෙනස් වීම කාටවත් නවත්තන්න බෑ. පාසල ගත්තාම ශිෂ්‍යයින්ට දුරකථන, පෙන් ඩ්‍රයිව්, පරිගණක භාවිතා කරන්න ඒ දවස්වල දුන්නේ නැහැ. දැන් අද දරුවෙකුට මේවා අත්‍යවශ්‍යයි මාර්ගගත ඉගැන්වීමට. එතකොට තාක්ෂණයේ දරුවන්ට දෙන්න එපා කියන මුලාවේ අපි ගිලිලා හිටියා මේ වෙනකන් කොවිඩ් එනකන්. අපි මුලාවක ගිලිලා හිටියා. සමාජ වෙනස් වීමට අපි මුණ දෙන්න ඕන. ලෝකයේ අනික් රටවල් දරුවන් සමග කොවිඩ් වලට පෙර ලෝකයේ අනිත් රටවල දරුවත් එක්ක බලනකොට කොවිඩ් වලට කලින් අපි අපේ දරුවෝ මොන තත්ත්වයටද පත් කරේ කියලා අපේ ටීචර්ලා හිතලා බලමු. මේවත් දෙන්නේ නැතුව දරුවන්ට දුර්වල තත්ත්වයට අපි ලෝකෙ පත් කරලා තිබුණා. සමාජ වෙනස් වීම తాවකාලිකයි. අද තිබුණු දේ හෙට වෙනකොට වෙනස් වෙනවා. සමාජ වෙනස් වීමට භූගෝලීයව සමාජ වෙනස් වීම භූගෝලීයව වෙනස් වෙනවා. පැත්තක සිදුවන දේ තවත් පැත්තක වෙනස් වෙන්න කාලයක් ගත වෙනවා. නගර වෙනස ගමට යන්න කලක් ගත වෙනවා කියලායි මම මේකෙන් අදහස් කරන්නේ. කොළඹ වෙනස මහව නැහැ. වන්නේ නැහැ. ඇමරිකාව ඉක්මනින් වෙනස් වුණා. ටිබෙට් වෙනස් වෙන්න ගොඩාක් කල් යනවා. කල් ගියා. අද ටිබෙට් රටට ඉන්ටර්නෙට් භාවිතේ තාම හුරු වෙලා නැහැ කියලා තමයි මගේ දැනුම. ඇමරිකාවේ සකර්බර්ග්ලා කොහෙද ඉන්නේ? ටිබෙට් රාජ්‍යයේ ඉන්ටර්නෙට් නැහැ කියන්නේ කොතනද? සමාජ වෙනස් වීම මිනිස් ක්‍රියාකාරකම් වල වෙනසක්. තමන්ගේ සමාජයේ දරන ආකල්පය අනුව තමන් තමයි ඉහළින් ඉන්න ඕන කියලා තීරණයක් අරගෙන රටවල් යුද්ධ කරනවා ඇමරිකාව වගේ. අපි තමයි ප්‍රබලයා කියලා හිතාගෙන. සමාජ වෙනස් වීම මිනිස් ක්‍රියාකාරකම් වල වෙනසක්. ඒත් එක්කම සමාජ වෙනස් වීම තවත් සමාජ වෙනස් වීමකට හේතු වෙනවා. කොකාකෝලයිසේෂන්, මැක්ඩොනල්ඩයිසේෂන් මතක ඇති. මැක්ඩොනල්ඩයිසේෂන් කියලා කියන්නේ වචන දෙකක් ගෝලීයකරණය තුල අපි කතා කරනවා. කොකාකෝලයිසේෂන් කියන්නේ බීම වර්ගයක් සමග සිදුණු සමාජ වෙනස් වීමක්. බෝතලේ කටේ තියාගෙන බීම කියන සංස්කෘතියක් ඇති වුණා. ඒ සංස්කෘතික වෙනසක් වීදුරුවට දමාගෙන බීපු අපිට අර රජුරෝ කෙන්ඩියෙන් බීපු කතාව මං ඊයේ කියලා දුන්නා. එහෙම බීපු අපිට ඒ වාගේ තිබුණු වැදගත් සංස්කෘතිය වෙනුවට කටේ තියාන බොන සංස්කෘතියක් ආවා. මේකෙන් සීනි වලට අධික ඇබ්බැහියක් ආවා. මැක්ඩොනලයිසේෂන් එකත් එහෙමයි. ක්ෂණික ආහාරයක් විකුණන තැනක්. හැබැයි ඒක ඇතුළට ගියපුවාම ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඕඩර් කරන්නේ ඉංග්‍රීසියෙන්. එක දෙයක් කරන්න ගිහිල්ලා තව දෙයක් මේකෙදි කරනවා. එක තැනක වෙනසක් ඇති කළාපුවාම තැන් රාශියකට ඒක බලපානවා. පාසල් වල ශිෂ්‍ය පාර්ලිමේන්තු වල දරුවෝ කතා කරන හැටි දැඩි ආවේගශීලී. මරා ගන්න යනවා. අපේ රටේ පාර්ලිමේන්තුව ගැන ඒකට කතා කරන්න දෙයක් නැහැ නේ දරුවෝ එහෙමනම්. මේ හින්දා රටවල ප්‍රචණ්ඩත්වයේ පැතිරිලා. විශ්වවිද්‍යාලවල ප්‍රචණ්ඩත්වයේ හරහා නවක වදේ සාධාරණීකරණය කරන්න හදනවා. මේ හින්දා විවිධ අංශවල ඇතිවන වෙනස්කම් විවිධ අංශ කරා දම්වැලක පුරුකක් විදියට සම්බන්ධ වෙලා යනවා. මේකයි සමාජ වෙනස් වීම තවත් සමාජයකට වෙනස් වීමකට හේතු වෙනවා කියන්නේ. සමාජ වෙනස් වීම සැලසුම් සහගතව හෝ ඉබේම සිදු වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ දෙපැත්ත කැපෙන කඩුවක්. යුද්ධ කාලේ කොටි බ්‍රේන් වොෂ් කරලා මරාගෙන මැරෙන්න පිරිසක් පොළඹවලා තිබුණා. මේක අති භයානකයි. මේක සැලසුම් සහගතව සමාජය වෙනස් කිරීමක්. සැලසුම් සහගත නොවන විදියට පසුගිය 90 දශකයේ හින්දි චිත්‍රපටි වැඩියෙන් බලපු හින්දා අපේ කාලේ කෙල්ලෝ ඇඳේ සල්වාරි. හින්දි කතා කෙරුවා. මේවා ඉබේම රැල්ලක් විදියට ඇති වුණා. පාසල් පද්ධතියත් සමාජ මාධ්‍ය නිසා ඉබේ ඇතිවන මෙවැනි රැලි වලට මූණ පානවා. දරුවන්ගේ ඇඳුම් පැළඳුම් කොණ්ඩා විලාසිතා එක දේවල් එක විදියට බලපානවා. සමාජ වෙනස් වීමට හේතු පීඩනය හා ගැටුම්. සමාජය තුල පීඩනය සංස්කෘතික වශයෙන් නැතිවන පීඩනය ගැටුම් හින්දා සමාජය වෙනස් වෙනවා. සෞදි අරාබියේ ගැහැණු පාර්ශවයට නිශ්චිත ඇඳුමක් ඇඳිය යුතුයි. අද බොහෝ සෞදි
ලේඩීස්ලට නිදහස ලැබිලා තියෙනවා. අධ්‍යාපන ක්‍රමයේ ඇති පීඩනය නිසා යම් යම් වෙනස් වීම් තියෙනවා. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේ ශිෂ්‍ය කේන්ද්‍රීය බවට පත්වීම මම දකින්න එක වෙනස්කම. සමාජ ප්‍රශ්න, දරිද්‍රතාවයේ දුප්පත්කම විශාල සමාජ ප්‍රශ්නයක්. දරිද්‍රතාවයේ තුල කොවිඩ් වසංගත ව්‍යාප්තිය ඉන්දියාවේ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. දරිද්‍රතාවයේ ඉඳ එදා වේල හොයා ගන්න යා යුතුයමයි. අපේ මුඩුක්කු ජනතාව සහෝදර සහෝදරියොත් එහෙමමයි. එහෙම වෙනකොට කොවිඩ් දරුණු විදිහට ව්‍යාප්ත වෙනවා. ලොක්ඩවුන් වලට කැමති නෑ. ඇයි එදා වේල හොයාගෙන දරුවන්ට කන්න දෙන්න විදියක් නැති හින්දා. පාසල තුල දරිද්‍රතාවය තියෙනවා. දරිද්‍රතාවයේ අඩු වැඩි අය පාසල තුලට එකට ගොනු කරලා තියෙනවා. තුන්වෙනි ශ්‍රේණිය පාසල් කියන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභියාගේ දරුවෝ තමයි ඒක වැඩියෙන්. ඩර්කයිම් කාල් මාක්ස් කියනවා රජයේ විසින් පාසල තිබෙන සමාජ පන්තියේ එසේම පවත්වාගෙන යන මෙවලමක් විදියට භාවිතා කරනවා කියලා. කාල් මාක්ස්ලා ඩුර්කයිම්ලා මේ විදියට කියනවා. ඩර්කයිම් ඩුර්කයිම් දෙකම එකයි. එමිල් ඩුර්කයිම්. අඩුවෙන් O level ප්‍රතිඵල දෙවනි ශ්‍රේණිය පාසල් වල පෙන්වනවා ලංකාවේ. පහළ සමාජ පන්තියේ එතන අපේ පාසල් පද්ධතිය නිසා තියෙනවා. මේක ඩර්කයිම් කලින් දැක්කා. එතකොට සමාජ අරගල ධනවාදී සමාජ ධනවාදයයි සමාජවාදයයි අතර අරගල තියෙනවා. අද සමාජවාදයේ බිඳ වැටිලා ධනවාදයේ ඉහළට එනවා. එදා සමාජවාදී හොඳයි කියලා කිව්වා. අද වෙනකොට සමාජවාදයේ පිරිහිලා මිනිස්සු ලෝභ වෙලා ධනවාදයට නිකම්ම ඇවිල්ලා. සංස්කෘතික වෙනස්කම්. ඉස්සර මුස්ලිම් ලේඩීස්ලා මූණ වහන්නේ සම්පූර්ණ මූණ වහන්නේ. අද සම්පූර්ණ මූණ වහනවා. ආය සහරාන්ගේ කේස් එකේ හින්දා දැන් ආය මූණ වහන්න බෑ. ඔන්නෝම සංස්කෘතිය වෙනස් වීම. සමාජය හා සමාජීය නොවන පරිසර වලින් ඇති වෙන බලපෑම්. සිංහල අය මුස්ලිම් අයත් එක්ක එකතු වෙලා ගනුදෙනු කරන හැටි. මිනිස්සු විදිහට ගනුදෙනු කරන විදිය. සමාජීය පරිසරය. සමාජීය නොවන පරිසරය. ජනමාධ්‍ය බලලා සමාජීය නොවන පරිසරය වෙනස් වෙනවා. අන්තර්ජාලය හරහා අපි කරන කියවන දේ නිසා වෙනස් වීම ඇති වෙනවා. දරුවෝ කාන්සියට ගේම් ගහනවා. දරුවෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ගන්න දඟලනවා. සුපර් ස්ටාර්, ලිටල් ස්ටාර් දරුවෝ ඔට්ටු වෙන්නේ වට. මේ හින්දා පරිසරයේ දේශ බලලා කටයුතු කිරීම අවම වෙලා තියෙනවා. දරුවන්ගේ සහකම්පනය අඩුයි. පොහට් ගාඩන් කියනවා මුහුණේ හැංගීම අනුව සතුටින්ද දුකින්ද ඉන්නේ කියලා හඳුන ගන්න බැයිලුවද දරුවෝ. මේ සහකම්පනය අවම කරගෙන ජීවත් වෙන හින්දා. සමාජ වෙනස් වීම කොහොමද සිද්ධ වෙන්නේ? සිදු වෙන ආකාර මොනවද? සමාජ විද්‍යාත්මක න්‍යායන් තුනක් හඳුන්වලා දීලා තියෙනවා. සමාජ පරිණාම න්‍යාය. සමාජ පරිණාමය න්‍යාය. මිනිස් ක්‍රියාකාරකම් සමග රේඛීයව වෙනස් වෙනවා. මේකෙදී ආපස්සට යෑමක් දක්නට ලැබෙන්නේ නැහැ. අද මිනිහා ආපස්සට මේක යනවා නම් අද මිනිස්සුන්ගේ වඳුරු ඇති වෙන්න ඕන, වානරයෝ ඇති වෙන්න ඕන. අද මිනිහා වඳුරු බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආපහු යන්නේ. අපි ආයේ ගල් යුගයේ ක්‍රියාකාරකම් කීයටවත් කරන්නේ. අද ඩිජිටල් යුගයේ පහු කරලා ආධ්‍යාත්මික යුගයේ ඉන්නේ අපි. ආපසු ආයේ අපි එතෙන්ට කවදාවත් යන්නේ. චක්‍රානුසාරී න්‍යාය. සමාජ ප්‍රශ්න හමුවේ මේ ඉබේම ඇති වෙන තත්ත්වයක්. සමාජයක වෙනස් වීම ආරම්භයක්, පැවැත්මක්, අවසානයක් විදිහට චක්‍රයක් ආකාරයට මේක ක්‍රියාත්මක වෙනවා. ආරම්භය, පැවැත්ම, අවසානය. අපි 2010 වෙනතුරු පිළිගෙන තිබුණා බටහිර රටවල මිනිස්සු ශිෂ්ට සම්පන්නයි කියලා. ආර්ථික අවපාතයෙන් හින්දා ඉතාලිය, ග්‍රීසිය වගේ පොතත් බවින් තිබුණු රටවල් දුප්පත් බවට වැටුණා. ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා ගොඩක් අහිමි වුණා. ඒ මිහින්දා එහෙ මිනිස්සු මරනවා, හොරකම් කරනවා. ඒ රටවල ඒවත් පටන් ගත්තා. මේක චක්‍රාකාරී න්‍යායෙන් කිව්වා. මිනිස් රටාවන් එක විදිහටම පවතින්නේ නැහැ කියලා. එහෙනම් ගැටුම් න්‍යාය. සමාජයේ තුල සිදුවන ගැටුම් මගින් සමාජය වෙනස් වෙනවා. චක්‍රාකාරී න්‍යාය වගේ ඉබේම ගැටලුව නිසා ඇති වෙන්නක් නෙමෙයි. අපි අවුරුදු 30 යුද්ධ නිසා අධ්‍යාපනයේ ත්‍රිභාෂා ප්‍රතිපත්තියක් මගින් දෙමළ ගැටුම් ඇති වෙන්න දෙන්නේ නැහැ අද. අපි විසින් කෘතිමව කරපු දේවල් සමාජය තුළ සිදුවන ගැටුම් මගින් සමාජය වෙනස් වෙනවා. එහෙනම් සමාජ වෙනස් වීමයි අධ්‍යාපනය අතර කොහොමද රිලේෂන්ෂිප් එක කියලා බලමු. අධ්‍යාපනය සමාජ වෙනස් වීමේ කාරකයක්.
අධ්‍යාපනය මගින් සමාජ හැසිරීම් රටාවන් වෙනස් කරනවා ආකල්ප වෙනස් වීම හින්දා. කන්නංගර ප්‍රතිසංස්කරණය මතක් කරගන්න. කාන්තා සාක්ෂරතාවයේ දියුණු වුණා ඒ හින්දා. සමාජ හැසිරීම් රටාව වෙනස් වෙනවා අධ්‍යාපනය නිසා. ඉන්දියාවේ කොවිඩ් නීතිය කඩන වැඩිහිටිය අයට පවා පොළොව වලින් පහර දුන්න අපි ටීවී එකේ දැක්කා. සමාජ නීතිය වෙනස් වෙනවා. සමාජ හැසිරීම් රටාව වෙනස් කරනවා. අධ්‍යාපනයෙන් මගින් මිනිසාගේ ආකල්ප හා සිතුවිලි වෙනස් කරනවා. අනෙක් ආගමිකයන්ට ඉවසීම අධ්‍යාපනය මගින් ඇති කරනවා. හොඳම උදාහරණේ අපි ගරු කරනවා ඔළුව නමලා අපේ කාදිනල්තුමා එයාලගේ සනුහරක් ඝාතනය කරපු වෙලාවේ මිනිස්සුන්ට කලබලෙන්නේ නැතුව ඉන්න කියලා කිව්වා. අතිශය වැදගත් කාරණයක්, සංවේදී කාරණයක්. අනික් ආගමිකයන් ඉවසීම අධ්‍යාපනය මගින් ඇති කරලා තියෙනවා. ඒක උන්වහන්සේගෙන් හොඳට පේනවා. කරන්නම දෙයක් නැතුව ඇවිල්ලා මීඩියා එකේ සමහර වෙලාවට චුට්ටක් සැරට කතා කරනවා. සමහරව හිතනවා අපේ කුලේ තමයි හොඳම කුලේ කියලා. ඒක ආකල්පයක්. සිතුවිලි වෙනස් කරනවා. අධ්‍යාපනයේ මගින් මිනිසාගේ ආකල්පයි සිතුවිලි වෙනස් කරන හැටි. අධ්‍යාත්මයේ තුලින් කාන්තාවගේ දරුවන්ගේ සමාජ තත්ත්වයන් ඉහළ මට්ටමකට තබනවා. ලංකාවේ කාන්තාවන්ගේ සමාජ තත්ත්වය ඉහළයි. ඉන්දියාව බංගලදේශ කාන්තාවන්ගේ සමාජ තත්ත්වය ගැන කතා කරන්න දෙයක් නෑ. බංගලදේශයේ ග්‍රාමීය පරිසරවල ගෑනු දරුවන්ට උපැන්න සහතිකයක් නැහැ. ඒ හින්දා යා ළමයින්ට ඉස්කෝලේ යන්න බෑ. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ගෑනු දරුවෝපත් ඇබෝට් කරනවා. හේතුව දරසෑයට පයින්ඩ වෙනවා, සති පූජා කරන්න වෙනවා. මේවා අධ්‍යාපන තත්ත්වයෙන් වෙනස් කරන්න පුළුවන්. ලංකාවේ දරුවන්ගෙන් 98%ක් එක ශ්‍රේණියට පාසල් වලට ඇතුල් වෙනවා. වීදි දරුවන්ගෙන් 2% පරක්කු වෙලා හරි ඇතුල් වෙනවා. උපැන්න සහතිකෙන් නැති හින්දා. ලංකාවේ තත්ත්වය ඉන්දියාවේ තත්ත්වයට වැඩිය, අනිත් රටවල තත්ත්වයට වැඩිය ඇත්තටම ගෞරවනීයයි. අධ්‍යාපනයේ සමාජ වෙනස් කරන්න පුළුවන් හොඳ මෙවලම. බටහිර රටවල මිනිස්සු මේක හොඳට තේරුම් අරගෙන මේක දැන් විශිෂ්ට ආකාරයෙන් සිදු කරනවා. ලංකාවට මේක දැනුම් නැති වුණාට. ලංකාවේ ගුරුවරු ටිකේ පඩි ටික වැඩි කරගන්න තාම මෙයාලට ඕනකමක්. හැබැයි බටහිර රටවල අර නවසීලන්තයේ අගමැතිතුමිය කිව්වා මට උගන්නපු ගුරුවරයාගේ පඩි වැඩි කරන්න කියලා. ඔයාලා කියනවා මම කොහොමද ඒක කරන්නේ? මමත් ගුරුවරයෙකුගෙන් ඉගෙන ගත්ත කෙනෙක්. බලන්නකෝ කොතනද ඉන්නේ කියලා. සමාජ වෙනස් වීමට අධ්‍යාපනයේ බලපාන්නේ කොහොමද? දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1948 මානව හිමිකම් ප්‍රජාප්තිය අපි අත්සන් කෙරුවා. සියලු දරුවන්ට මූලික අධ්‍යාපනය අයිතිවාසිකමක් කරලා ඒකේ තහවුරු කෙරුවා. මේකෙන් සිදු වුණු සමාජ වෙනස් වීම අධ්‍යාපන සංවර්ධනයට හේතු වුණා. සියලු දරුවන්ට විශ්වීය ප්‍රාථමික අධ්‍යාපනයක් තහවුරු කෙරුවා මේ ප්‍රඥප්තිය. ශ්‍රී ලංකාව යටත් විජිත කාලය තුල සමාජ වෙනස් වීම සමග අධ්‍යාපනයත් වෙනස් කෙරුවා. ඒ අනුව පෘතුගීසි, ඉංග්‍රීසි භාෂා භාවිතා කරා. ඊට සමගාමීව සංස්කෘතිය වෙනස් වුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා ලංකාවේ ආගමයි භාෂාවයි වෙනස් කරන්න. මිනිස්සු දෝන කතිරිනා විදියට නම් හිතම වෙනස් කරගත්තා. අපේ ටීචර්ලත් ඇති හිත රිදව ගන්න එපා. ඉංග්‍රීසි පරිපාලකීන්ට ලංකාවෙන් බඳව ගන්න අවශ්‍ය වුණා. අධ්‍යාපනය වෙනස් කරලා පුද්ගලයෝ ඒ අනුව white collar jobs කාර්යාලවලටයි blue collars කාර්මික ක්ෂේත්‍රවල අයටයි කියලා ආකල්පයක් හදලා දුන්නා. අදටත් අපි මේ ආකල්පේ අනමිති අදහස් අපි අරන් යනවා. 71 මහාචාර්යවරුන් උපාධිය ගන්න විශ්වවිද්‍යාලය වලට අවස්ථාව දුන්නා. ඒ අය උපාධිය අරගෙන පිටට ඇවිල්ලා රජයේ රැකියාව බලාපොරොත්තු වුණා. ඒ හින්දා රැකියාව වුණ හින්දා කැරැල්ලක් ඇති වුණා. යටත් විජිත කාලේ අපේ ආකල්ප රාජ්‍ය සේවය හොඳයි කියලා සුද්ධ ගොඩනගපු හින්දා තමයි මේක අපිට උන්නේ. ලෝකේ බහුතර රටවල් සමාජ වෙනසකට ගැලපෙන විදියට අධ්‍යාපනය වෙනස් කිරීම සිද්ධ කරනවා. ජපානයේ බෝම්බ දැම්ම ඇමරිකාව. ඒ විනාශයේ හින්දා මෑතක් වනතුරු පාසල් වල ඉංග්‍රීසි ගැන්වුවේ නැහැ තරහට. ඒ වුණාට ජාත්‍යන්තර වෙනදාම එක්ක පසුපසට යන හින්දා දැන් ඒ පාසල් වල ඉංග්‍රීසි උගන්වනවා. සමාජ පරිවර්තනයක් වුණා. එහෙනම් අධ්‍යාපනය කොහොමද සමාජයක් වෙනස් කරන්නේ? ටැන්සානියාව ජූලියස් නියරේරේ ජනාධිපතිවරයා වැඩිහිටි අධ්‍යාපනය තුලින් අවුරුදු 5ක් වගේ කෙටි කාලයක රට සංවර්ධිත තත්වයකට ගෙනන්න පුළුවන් වුණා. සාක්ෂරතාවය වැඩි කිරීම මගින් ආර්ථික සංවර්ධනයක් ඇති කරලා පෙන්නුවා. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා
මතක් කරලා බලන්න මේ තියරි. ආධ්‍යාත්මික සංවර්ධනය තුළ ඉන්දියාවන්ගේ චින්තනය වෙනස් කෙරුවා. සුද්ධ විදියට හිතන ඉන්දියානුව වෙනස් කෙරුවා. අධ්‍යාපනය තුළින්. ස්වාමි විවේකනාදන් ආධ්‍යාත්මික නියමුවන්ගේ උදව් ගත්තා. අධ්‍යාපනය තුළින් යෝගා ඉගන්නලා මිනිස්සුන්ගේ හදවතට කතා කරේ. ඇමරිකාව බහුසංස්කෘතික අධ්‍යාපනය තුළින් සියලු ජාතීන්ට සාධාරණ අධ්‍යාපනයක් ලබා දෙන්න ජාති වේදවාදයේ සමාජය තුළ අවම කරන්නත් කටයුතු කෙරුවා. 1960 ගණන් වල ඇති වුණු කළු සුදු ජාතිකින්ගේ ආරවුල බහුසංස්කෘතික අධ්‍යාපනය තුළින් හැමට සමාන අධ්‍යාපනයක් දීලා වැළැක්වුවා. කළු සුදු දරුවන් එකම පද්ධතියේ කවුරුත් දරුවන් විදියට දකින්න කටයුතු සැලැස්සුවා. ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය ලබා දීම තුළින් රටේ සාක්ෂරතාවය ඉහළ නැංගුවා. අධ්‍යාපනයේ වටිනාකම තහවුරු කරන්න අධ්‍යාපනයට නැඹුරු වූ සමාජයක් ඇති කෙරුවා. ඉතා ප්‍රබල සමාජ වෙනස් කරන්න 1943 කන්නංගර මැතිතුමාගේ ප්‍රතිපත්ති මාලාව දායක වුණා. නිදහස් අධ්‍යාපනය ලැබුණු හින්දා සාක්ෂරතාවය ලංකාවේ 3 ගුණයකින් ඒ කාලේ වැඩි වුණා. මේ අනුව අධ්‍යාපන ක්‍රමයේ විශාල වශයෙන් සමාජය වෙනස් කරන්න යොදාගත්තා. රටක් විදියට ලංකාව මේ අධ්‍යාපන ක්‍රමය සමාජය වෙනස් කරන්න යොදාගත්ත හොඳ උදාහරණයක් විදියට අදටත් ලෝකෙ පෙන්වනවා. මේ අනුව ආයු අපේක්ෂණයේ ළමා මරණ අනුපාතිකය අපිට අඩු කරගන්න හැකියාවක් ලැබුණා. මාතෘ මරණ අනුපාතිකය අධ්‍යාපන දියුණුව නිසා. අද ලංකාවේ මමක් මිය යනකොට දරුවෙක් හම්බෙන්න ගිහිලා මුළු ලෝකෙම කම්පා වෙනවා. හේතුව තමයි මේ තත්ත්වයට ලංකාව ගෙනාපු හින්දා. ලෝකෙම මේ දිහා බලාගෙන ඉන්නේ. අධ්‍යාපනයෙන් සමාජය වෙනස් කරන්න ඇති කිරීමට ඇති අභියෝග මොනවද එහෙනම්? අධ්‍යාපනයෙන් සමාජයක් වෙනස් කරනවා නම් මොකද්ද මේකට තියෙන අභියෝග? අනාගතයට අවශ්‍ය කුසලතා සහිත දරුවන් පාසල තුලින් බිහි කරන්න ඕනේ. අන්න අපිට අභියෝග එනවා කෙලින්ම. අද උගන්වන දරුවන්ට අවුරුදු 5කින් පස්සේ ඉගෙන ගත්ත දේවල් ඵල රහිත වෙනවා නම් අපි ගුරුවරු විදියට උගන්වලා ගන්න පඩිය වැඩක් තියෙනවා. අපි දරුවන්ට පරිගණකය අල්ලන්න දෙන්න තිබුණේ මීට අවුරුදු ගානකට කලින්. අර රනිල් වික්‍රමසිංහ උන්නැහේ පාර්ලිමේන්තුවේ අර කියපු වෙලාවේ ටැබ් දුන්නා නම් අද ලංකාවේ අධ්‍යාපනයේට මෙහෙම වෙනවා. පක්ෂයක් විවේචනය කරනවා නෙමෙයි, පක්ෂයක් ඉස්මතු කරනවා නෙමෙයි, කරන්න තිබුණා ඒ වෙලාවේ. උසස් පෙළ ළමයි ටිකවත් ගොඩ ගන්න තිබුණා. ඔන්ලයින් උගන්වන්න වෙයි කියලා කවුද අපි හිතුවේ? 21 වන සියවසේ කුසලතා සඳහා අවශ්‍ය වෙන්නේ මෘදු කුසලතා. දෘಢ කුසලතා නෙමෙයි ඕන මෘදු කුසලතා. ප්‍රසන්ටේෂන් ස්කිල් කියන ඒ වාගේ මෘදු කුසලතා අවශ්‍ය වෙනවා. විවේචනය කරනකොට ඒක ධනාත්මක විදිහට කරන්න ඕන. මේවා තමයි මෘදු කුසලතා. පාසලේ දරුවට ඔයා අද මේක කරන්න බැරි වුණාට ඔයා දක්ෂ දරුවෙක් කියලා දරුවගේ මුදු කුසලතා ටිකට කතා කරන්න. එතකොට දරුවා කරගන්න. අධ්‍යාපනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම. විශේෂයෙන්ම ගණිතේ විද්‍යා විෂයන්ට හා භාෂා විෂයන්ට 50 ගණන් වල අධ්‍යාපනයේට සෞඛ්‍යයට 14% වියදම් කරා. ඒ හින්දා තමයි මේ අධ්‍යාපනයේ දියුණුවක් ආවේ. පහුගිය කාලේ තිබුණේ කීයද? අද මේ වෙනකොට මට ඊයේ ටීචර් කෙනෙක් කිව්වා 0.9යි ගාණක් කියලා. කියන්නත් ලැජ්ජ. STEM අධ්‍යාපනය අද හඳුන්වලා දීලා තියෙනවා. රජයට ඒක ක්‍රියාත්මක කරන්න මුදල් නැහැ. සයන්ස් ටෙක් අද සල්ලි නැහැ රජයට කරගන්න. 2020 23 අපි බලාගෙන ඉන්නවා මේක ආදරෙන් එයි කියලා පාසල් වල. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට යොමු වෙන්න ඕන. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය කරන්න ලේසි. නමුත් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ සීමිත ශිෂ්‍යයින් ප්‍රමාණයක් පන්ති කාමරේ ඉන්න ඕන. ගුරුවරයා පුහුණු කරන්න ඕන. මඟ පෙන්වන්නෙක් විදියට ගුරුවරයා කටයුතු කරන්න ඕන. මේක කරන්න අද අභියෝගයක් වෙලා තියෙනවා. අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් සම්පත් අවශ්‍ය වෙනවා. භෞතික සම්පත්, ඉන්ටර්නෙට්, පරිගණක, දුරකථන සමහර ප්‍රදේශවලට ප්‍රවෘත්ති බලපුවම මේ කතා කරන මට සමහර වෙලාවට මිදුලේ තැන් වලට වත්තේ තැන් වලට යන්න වෙනවා සිග්නල්. එහෙම කතා කරන අපි කියනවා මේක කරන් යන්න. මේක සරල දෙයක් තියෙන. සැටලයිට් සිස්ටම් එකට මේක බාර දුන්නා නම් ඕන තැනකට සිග්නල් එනවා. එංගලන්තේ සමහර ප්‍රාන්තවල දෙමව්පියන්ගේ බීමත්කම හින්දා දරුවන්ට පරිගණක ඉන්ටර්නෙට් නැති හින්දා ඒ දරුවෝ පාසලට ගෙන්නලා පරිගණක භාවිතා කරන්න ඉඩ දෙනවා. අද ලංකාවෙත් කොවිඩ් හින්දා හැබැයි එහෙම දෙයක් ක්‍රියාත්මක වුණා.
ඒක අපේ ක්‍රියාමාර්ගයේ හින්දා නැවතුණා. බහුශ්‍රේණී අධ්‍යාපන ක්‍රමය. මල්ටි ග්‍රේඩඩ් ටීචිං මේක තමයි හොඳම ක්‍රමය. මේක යොදාගත්තාම ප්‍රාථමික පන්ති 1 2 3 ළමයි සියල්ලම ගුරුවරු සම්පත් අඩු හින්දා එකම පන්තියකට දාලා එකට උගන්වනවා. මේ සම්පත් වුණ බැවින් පීඩා විඳින එකට හොඳ විසඳුමක්. මේකේ වාසි තියෙනවා. පොඩි ළමයින්ට නොතේරෙන දේ ලොකු ළමයින්ගෙන් අහගෙන ගොඩ යනවා. අපේ සමහර දහම් පාසල් පද්ධති මේ විදිහට යනවා. දෙපිරිසම ඉගෙන ගන්නවා. බංගලාදේශයේ අධ්‍යාපනයේ දියුණුවට හේතුව මේක. පන්තියේ දරුවන් 60ක් ඉන්නවා. මේ ක්‍රමයට ගුරුවරයා හා සම්පත් අඩුවෙන් අවශ්‍ය වෙනවා. අප්‍රිකානු රටවලත් මේක ප්‍රසිද්ධයි. ඊළඟට එනම් බලමු අපි අවසානම කොටස. සමාජ පන්තිය හා අධ්‍යාපනය. සමාජයේ විවිධ ස්තර තිබුණා. අතීතයේ ඉඳලා මේ වහල් නිවහල් කුල අනුව වර්ණ ભેද අනුව කළු සුදු ජාතීන් අනුව ජර්මනියේ එහෙම ජාතීන් අනුව ලොකු විවිධත්වයක් තිබුණා. සමාජ ස්තරගත වෙලා තිබුණා. කණ්ඩායම් විදියට ඒක රාජී වීම වළක්වන්න අමාරුයි. මිනිහා කියන කෙනා කණ්ඩායම් විදියට ඉන්න බලාපොරොත්තු වෙයි. කුල ක්‍රමයේ අනුව බෙදීම නවත්තන්න ලංකාව ඉන්දියාව නීති දැම්මා. ඒ හින්දා යම් මට්ටමකට සමාජයේ බෙදීම වැළකීලා තියෙනවා. කුල ක්‍රමයේ වෙනුවට ලංකාවට බ්‍රිතාන්‍යෝ ගෙනාවා සමාජ පන්ති. ඉංග්‍රීසි උගත් පන්ති, ඉඩකඩම් සහිත පන්තිය කියලා පන්ති ඇති කෙරුවා. එතකොට සමාජයක කොටස් විදියට එහෙනම් ආවෘත සමාජය. අධ්‍යාපනය මගින් සචලනය කරන්න බෑ ආවෘත සමාජය. පහත් සමාජ පන්තියක අයෙකුට ඉහළ සමාජ පන්තියකට අධ්‍යාපනය තුලින් යන්න නොහැකි ඒවා. සෞදි අරාබියේ යන්න දෙන්නෙම නැහැ. අධ්‍යාපනය ලැබුවට ඒ ආවෘත සමාජයක ඉහළට යන්න බෑ. විවෘත සමාජය ඇමරිකාවේ තියෙනවා. අධ්‍යාපනය මගින් ඕනෑම සමාජ පන්තියකට ඇතුල් වෙන්න පුළුවන්. සමාජ සචලනයක් ලබා ගන්න පුළුවන්. අර්ධ විවෘත අපේ ලංකාව, ඉන්දියාව, එංගලන්තේ වගේ රටවල තියෙනවා. සමාජ සචලනය අධ්‍යාපනය මගින් යම් තාක් දුරට කරන්න පුළුවන්. ලංකාවේ වලව් පැලැන්තියට ඉගෙන ගත්තා කියලා යන්න බෑනේ. හැබැයි උපතින්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහේ නිතා ඇතුළු වෙන්න පුළුවන්. සමාජ පන්ති මැනීමේ නිර්ණායක කීපයක් තියෙනවා. රැකියාව හා ආදායම. ඉඩම් හිමිකම අක්කර කීයක් තියෙනවා. අධ්‍යාපන තත්ත්වය. සමාජ ජීවත් වන ප්‍රදේශය. ජන වර්ගය. ඇමරිකානු සමාජය තුළ නිර්ණායක දෙකක් යටතේ සමාජ පන්ති බෙදලා තියෙනවා. මේක විවෘත සමාජයක් තියෙන්නේ. විෂයබද්ධ නිර්ණායක සහ පුද්ගල බද්ධ නිර්ණායක මත ඇමරිකාවේ සමාජ පන්තිය බෙදලා තියෙනවා. විෂයබද්ධ කියන්නේ අධ්‍යාපන මට්ටම, ආදායම් මාර්ග, රැකියාව, වැඩවල ස්වභාවය, නේවාසික ප්‍රදේශය, ග්‍රාමීයද, නාගරිකවද, ජන වර්ගය, මේවා තමයි විෂයබද්ධ නිර්ණායක. පුද්ගල බද්ධ කියන්නේ පුද්ගලයන් විසින් තමාත් කරගත් සමාජ පන්තිය නිශ්චය කරනවා. ගරුත්වය අධ්‍යාපනය අනුව රටේ අනෙකුත් පුද්ගලයන් මගින් වර්ග කරන. පුද්ගලයා විසින් අත්පත් කරගත්ත සමාජ පන්තිය පුද්ගල බද්ධ නිර්ණායකයි. විෂයබද්ධ කියන්නේ අධ්‍යාපන මට්ටම, ආදායම් මාර්ග ප්‍රමාණය, රැකියාව, වැඩවල ස්වභාවය, නේවාසික ප්‍රදේශයේ ජන වර්ගයේ වගේ දේවල් විෂයබද්ධ සාධක. එතකොට ඇමරිකාවේ ඉහළ හා මධ්‍යම පහළ කියලා කම්කරු පන්තිය, පහළ පන්තිය, සමාජ පන්ති 3යි. බ්‍රිතාන්‍ය අර්ධ විවෘත සමාජයක් තියෙන හින්දා මට්ටම් 4ක් තියෙනවා. පළමු මට්ටම ඉහළ රැකියා කරන අය, වෛද්‍යවරු, කර්මාන්ත හිමියන්, ගොවිපළ හිමියන් වාගේ අය, ප්‍රභූවරු. දෙවන මට්ටම ගුරුවරු වාගේ අය. තෙවන මට්ටම ශ්‍රමිකයින්. හතරවෙනි මට්ටම අර්ධ පුහුණු හා නුපුහුණු රැකියාවල නියුතු අය. ලංකාවේ සමාජ පන්ති 5යි. ඉහළ සමාජ පන්තිය කුලයෙන්, ජාතියෙන් බලපෑමක් මේකට තියෙනවා. ප්‍රභූන් කියලා කියනවා. මධ්‍යම පන්තිය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. ඉහළ මධ්‍යම, මැද මධ්‍යම, පහළ මධ්‍යම. ඊට පස්සේ කම්කරු පන්තිය. විෂය අනුබද්ධ හා පුද්ගල බද්ධ සාධක අනුව මේ සමාජ පන්ති 5 බෙදලා තියෙනවා. සමාජ පන්ති වල බලපෑම ස්ත්‍රීන්ට හා දරුවන් සඳහා. පහළ සමාජ පන්ති වල පවුල් තුල ස්ත්‍රීන්ට, දරුවන්ට අඩු සමාජ තත්ත්වයක් තියෙනවා. ස්ත්‍රියක් මේ වගේ දේවල් කළ යුතුයි කියලා කොටු කරලා තියෙනවා. දරුවන් ගත්තොත් සැලකීමේදී ප්‍රජාතන්ත්‍රවාදී රටාවක් නැහැ. සෞඛ්‍ය සඳහා ඇති බලපෑම. නිරෝගීභාවයට සමාජ පන්තිය බලපෑමක් තියෙනවා. පුද්ගල සංජානනය සමාජ පන්තියට බලපාලා තියෙනවා. නිරෝගී විය යුත්තේ මධ්‍යම හා ඉහළ පැලැන්ති වල අය කියලා දක්වලා තියෙනවා. ඒක නෙවෙයි පරාක්‍රම සමුද්‍රයේ බැම්ම උඩත් ඇවිදින මන්තිරු හදන්නේ. වෝකින් පාත් වල මේ අය ව්‍යායාම කරනවා පේනවා.
අපි කැම්පස් යනකොට අර කුරුඳු වත්තේ අර විහාර මහදේවි පාක් එක වටේ එහෙම කට්ටිය ඇවිදිනවා පේනවා. ආහාර රටාව. අනේ අනිත් මිනිස්සුන්ට කොහෙද ඇවිද ගන්න වෙලාවක් ජීවන අර්ගලයට පැටලෙනවා මිස. පහළ සමාජ පන්ති වල අය තෝරා බේරා නොකන හින්දා තරබාරුයි. ඉහළ අය තෝරලා බේරලා කන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ආහාර පාලනය කරනවා. එතකොට ඩයට් කරනවා. ඒ හින්දා කෙට්ටුයි. යුරෝප රටවල තමයි මෙහෙම කරන්නේ. මේක නිරෝගී බවට එන බලපානවා ආහාර රටාව. අධ්‍යාපනය සඳහා සමාජ පන්ති බලපානවා. අපි සංජානනය කරගෙන තියෙන අධ්‍යාපන මට්ටම කොතෙක්ද කියලා අධ්‍යාපනය හරහා සමාජ පන්ති වෙනස් කර සමාජ සැලසුමක් ඇති කරන්න පුළුවන්. අධ්‍යාපනය තුල සමාජ පන්ති බලපෑම. ශිෂ්‍යයින් අධ්‍යාපනය තුල සමාජ පන්ති බලපෑම ශිෂ්‍යයින් නිතරම තමාට දෙයක් කළ නොහැකි යන මානසිකත්වයේ ඍණාත්මක චින්තනයෙන් පහළ පන්ති දරුවෝ. ගුරුවරු මධ්‍යම පන්තිකේ දෙමව්පියන්ගේ දරුවන්ගේ ගුරුවරුන්ට වැඩි ගෞරවයක් දක්වනවා. පහළ පන්තික දෙමව්පියන්ගේ දරුවෝ දිහා බලන්නේවත් නැහැ. මධ්‍යම පන්තික දෙමව්පියන්ට අධ්‍යාපනය ගැන ධනාත්මක චින්තනයක් තියෙනවා. පහළ පන්තිය දෙමව්පියන්ට අනේ එහෙම නැහැ. ඔවුන් අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා හිතන්නේ. එතනින් එහාට යාලට යන්න බෑ කියලා හිතනවා. ගුරුවරු දරුවන් තුලත් මේක තියෙනවා. මධ්‍යම පන්තික හා ඉහළ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් කියලා ගුරුවරු හිතනවා. එහෙම මධ්‍යම පන්තියයි ඉහළ පන්තියයි දරුවන්ට ඉගෙන ගන්න අපේක්ෂා තියෙනවා කියලා අපි හිතනවා. එතකොට පහළ මිනිස්සුන්ට මුකුත් නැතුව යනවා. සැමට අධ්‍යාපන අයිතිවාසිකම් තිබුණාට ඔතනින් හැලෙනවා. අධ්‍යාපනයේ සමාජ පන්ති නිසා බාධා වෙන අවස්ථා. අඩු ආකල්ප තියෙනවා. ඍණාකල්ප තියෙනවා. අඩු අභිප්‍රේරණයක් තියෙනවා. තමා ගැන ඍණාත්මක හැඟීම් තියෙනවා. මට බෑ කියලා හිතන්න. පන්ති කාමර චර්යාවලදී වැරදි පීඩාකාරී චර්යාවන් දැකිය හැකියි. පහළ පන්තිවල ශිෂ්‍යයන්ගේ තමයි ඒවා වැඩි. අඩු පාසල් සහභාගීත්වයක් තියෙන. ඉස්කෝලේ එන්නේ නැහැ. නියමිත වැඩ කිරීමේ ප්‍රමාදය, වැඩ නොකිරීම. පන්ති කාමරයේ අවධානය අඩුයි. සමාජ කුසලතා අඩුයි. යමක් කිරීමේ හැකියාව අඩුයි. එහෙනම් අධ්‍යාපනයේ සමාජ පන්ති නිසා බාධා වන අවස්ථා තමයි යෝවා. ඒත් එක්කම පාසල පැත්තෙන් ගුරුවරු ශිෂ්‍යයන්ව දකින ආකාරය ගුරුවරයා නිතරම පහළ පන්තියේ දරුවන්ට දෝෂාරෝපණය කරනවා. පහළ පන්තියේ සිටින ගුරුවරයා සමීප වීමේ ගැටලුවක් තියෙනවා. ශිෂ්‍යයන් තමාට නොතේරෙන දේ ගුරුවරයාගෙන් ඇසීමට එන්නේ නැහැ ඒ හින්දා. මේ හින්දා ක්‍රියාකාරකම් ගැන දරුවන්ට උනන්දුවක්. පහළ පන්තිවල ශිෂ්‍යයන් ගුරුවරයා අනෙක් දරුවන්ට වැඩිපුර යමක් දෙනවා කියලා ආකල්පයක ඉන්නවා. ඒ හින්දා එයාලා සමාජයට වෛර කරනවා. සමාජ පන්තික බලපෑම අධ්‍යාපනයේ සඳහා. අධ්‍යාපන පිවිසුම පාසලක් තෝරා ගැනීමට සමාජ පන්තිය බලපාන. අධ්‍යාපන උපයෝජනය පාසලෙන් ගිලිහි නොයා රැඳී සිටීමට සමාජ පන්තිය බලපාන. අධ්‍යාපන සාධනය සඳහා සමාජ පන්තිය බලපානවා. අධ්‍යාපන ඵලය පාසලෙන් පිට වූ පසු ලබා ගන්න සුදුසුකම් සඳහා සමාජ පන්තිය බලපානවා. අපි බලමු අධ්‍යාපන පිවිසුම. පාසල තේරීමේදී ඉහළ පන්ති අය ජාත්‍යන්තර පාසල් වලටයි පහළ පන්ති අය දෙවනි ශ්‍රේණියේ පාසල් වල ඉන්නවා. පළවෙනි ශ්‍රේණියේ පාසල් ජනප්‍රියයි. ඉහළ පන්ති අය රජයේ 1AB වර්ගයේ පාසල් වලට යනවා. 2 වර්ගයේ පාසල් වලින් ඉහළ සාමර්ථ්‍ය ලැබූ දරුවන් සීමිත ගණනකට 1C වර්ගයේ පාසල් වලට යන්න පුළුවන්. ගමේ පාසල මතක් කරලා බලන්න. ඔයා වැඩ කරන පාසල හිතලා බලන්න. ජාත්‍යන්තර පාසල් වලට ප්‍රභූ හා මධ්‍ය පන්තික දරුවන් සම්බන්ධ වෙනවා. විශ්වවිද්‍යාලයට යනකොට ලංකාවේ සමාජ පන්ති අඩු බලපෑමක් ඇත්තත් වෙනත් රටවල නම් වැඩි බලපෑමක් තියෙනවා. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සඳහා ඉහළ පන්තියේ දරුවන් ඇතුල් වෙනවා. වැඩිම ලකුණු ලබා ගන්න දරුවෝ ඇතුළත් කර ගැනීමට පෙර සම්මුඛ පරීක්ෂණයක් කරනවා. ඒකෙදි ඉහළ පන්තිවල දරුවන්ට වැඩි ලකුණක් ගන්නවා යාලා. හේතුව ඔවුන්ගේ පාසල් වල ඒ සඳහා පුහුණු කරනවා. විශ්වවිද්‍යාල වලට පිවිසුම සමාජ පන්තියේ බලපෑමක් ඇමරිකාවේ දකින්න තියෙනවා. ඇමරිකාවේ හවාඩ් විශ්වවිද්‍යාලය ඒ විදිහයි. ලංකාවේ විශේෂ ක්ෂේත්‍රයෙන් තෝරගන්න විශ්වවිද්‍යාලයට යාමට දරුවන්ට සමාජ පන්තිය බලපානවා. ලංකාවේ විශේෂ ක්ෂේත්‍රයන් තෝරගන්න විශ්වවිද්‍යාලයට යනකොට දරුවන්ට සමාජ පන්තිය බලපානවා. ඉංජිනේරින් කරන්නේ සල්ලි තියන අය. මෙඩිකල් කරන්නේ සල්ලි තියන අය. අනේ සල්ලි නැති අය තමයි ඇග්‍රී කරන්නේ. ලංකාවේ KB විද්‍යා ගණිත ඉගෙන ගන්න හැකි පාසල් මේ වගේ වැඩිපුර මධ්‍ය හා ඉහළ පන්තිවල දරුවෝ තමයි ජීවත් වෙන්නේ.
C වර්ගයේ පාසල් විද්‍යාව ගණිතය හැර වාණිජ අංශය අනෙක් විෂයන් තියෙනවා. ඒවා ඉගෙන ගන්න පුළුවන් පාසල් 1C. මේවායේ පහළ පන්ති වල දරුවෝ වැඩි. ලංකාවේ ශාස්ත්‍ර පීඨයේ පහළ පන්ති දරුවෝ වැඩි. වෛද්‍ය ඉංජිනේරු පීඨවල ඉහළ හා මධ්‍යම පන්තික දරුවෝ සිටින බව මහාචාර්ය රූපසිංහ මහත්තයා පරීක්ෂණයකින් ඔප්පු කරලා පෙන්නනවා. එහෙනම් අධ්‍යාපන පිවිසුමට සමාජ පන්තිය බලපාන. අධ්‍යාපන උපයෝජන. අධ්‍යාපනය තුළ රැඳී සිටීමට සමාජ පන්තිය බලපාන. උපයෝජනය ගැන ඇමරිකාවේ දැක්වීමකට අනුව පවුලේ ආදායම ඇමරිකන් ඩොලර් 3000ට අඩු පවුල්වල උසස් අධ්‍යාපනයට යොමු වූ ප්‍රතිශතය 80%යි. ඩොලර් 10000ට වැඩි පවුල්වල උසස් අධ්‍යාපනයට යොමු නොවූ ප්‍රතිශතය 13%යි. ඒකෙන් පේනවා අඩු ආදායම් ගන්න අය ඉගෙන ගන්න යන්නේ නැති බව. උසස් අධ්‍යාපනයේ පිවිසීම අඩු බව ඇමරිකාවේ. ශ්‍රී ලංකාවේ ලෝක බැංකුව වාර්තාව 2012ට අනුව නාගරික දෙමව්පියෝ වතු දෙමව්පියන් වාගේ 4 ගුණයක් ග්‍රාමීය දෙමව්පියන් මෙන් දෙගුණයකුත් දරුවන් සඳහා වියදම් කරනවා කියලා හොයාගෙන තියෙනවා. අධ්‍යාපනයේ සාධනය ගත්තාම අධ්‍යාපන සාධනය ගත්තොත් එහෙම නාගරික දරුවන්ගේ සාධනය ග්‍රාමීය හා වතු දරුවන්ගේ සාධනයට වඩා ඉහළයි. මේකෙන් තේරෙන්නේ දෙමව්පියන්ට වියදම් කරන්න පුළුවන් මුදල අනුව දරුවන්ගේ පාසලේ රැඳීම තීරණය වෙනවා කියලා. ඒ අනුව ඒක අධ්‍යාපන සාධනයට බලපාන. ලංකාවේ දැනට 8 පන්තියේ ඉඳලා පාසලෙන් ගිලිහෙන්නන් දැක ගන්න පුළුවන් ඕන තරම්. ඉවත් වන්නන්ගෙන් 90% පහළ පන්තික දරුවෝ. මහාචාර්ය රූපසිංහයන්ගේ පරීක්ෂණයට අනුව ජනප්‍රිය පාසල් පිහිට ඇති පරිසරය ඇතුළත් වීමට ඇති තරංගය ඒ පාසල් සංස්කෘතියේ ස්වරූපය අනුව ඒ පාසල් වලින් පහළ සමාජයේ පන්තියේ සිසුන් ඉබේටම ඉවත් කරනවා කියලා හෙළි වෙලා තියෙනවා. අමාරුවෙන් ගියත් දරුවන් මැද්දෙන් අයින් වෙනවා. මුඩුකාසිත දරුවන්ගේ අධ්‍යාපන සහභාගීත්වය ඉතා අඩු බව හඳුනගෙන තියෙනවා. ඩොක්ටර් ඉරේෂා ලක්ෂ්මන්ගේ පරීක්ෂණයකට අනුව කොළඹවට පැල්පත් වාසී තට්ටු නිවාසවල පදිංචි කළ විට කොළඹවට හොඳ පාසල් වලට දරුවෝට යන්න බැරි වෙලා තියෙනවා. වෙනත් පාසල් වලට ඇතුල් කළ අය හින්දා. ඒ හින්දා දරුවන්ගේ සාධන මට්ටම අඩු වෙලා තියෙනවා කියලා හෙළි වුණා. ගෙවල් හදලා දුන්නට දරුවන්ට මේ පාසල් වලට යන්න බැරි තත්ත්වයක්. රොයල් කොලෙජ් වලට ආනන්දයට යන්න බෑ. එතකොට සාධනය අඩු වෙනවා දරුවා. විශ්වවිද්‍යාල වලටත් භාෂා මාධ්‍යයන්ට ඉංග්‍රීසි සමාජ උපයෝජනෙ බලපාන. ඉංග්‍රීසි කෝස් එක අමාරුයි කියලා ගම් වල දරුවෝ අනන්තව දාලා ඇවිල්ලා ගල් මෝල් වල වැඩ කරනවා. කොහොබත් ෆැක්ටරි වල වැඩ කරනවා. ගල් වලවල් වල ගල් කඩනවා. මගේ ඇහැට හම්බෙලා තියෙනවා ඒ වගේ. කරන්න බෑ ඉංග්‍රීසි අපි දන්නේ නැහැ. කොච්චර සෝචනීයද? එහෙනම් අධ්‍යාපනය තුල රැඳී ඉන්න නම් සමාජ පන්තිය බලපෑම තියෙනවා. අධ්‍යාපන සාධනයේ ඩග්ලස් බ්‍රිතාන්‍යයේ පරීක්ෂණයක් අනුව බ්‍රිතාන්‍ය මධ්‍යම පාන්තික දරුවන්ගේ අධ්‍යාපන සාධනයට සමාජ පන්තිය බලපානවා කියලා. දරුවන්ගේ අධ්‍යාපන සාධනයට නිවෙස්වල ස්වභාවයත් බලපානවා කියන එක ඉඩ කඩ රහිත අඳුරු නිදහසක් නැති නිවාසවල දරුවන්ගේ අඩු සාධනය අඩුයි කියලා මෙයා මේ පරීක්ෂණයේ නිගමන 3ක් ඉදිරිපත් කරා. ක්ලවුඩන් වාර්තාවට අනුව බ්‍රිතාන්‍යයේ දෙමව්පිය ආදායම රැකියාව පවුල්සේ සංඛ්‍යාව අධික වීම, ගෙදර ජීවිතයේ දුක් සහිත වීම අධ්‍යාපන සාධනයට බලපානව බව හොයාගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ 2004 කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරන පරීක්ෂණයක් ශිෂ්‍යයන්ගේ සමාජ පන්ති අධ්‍යාපනයට බලපාන බව එකකින් කියනවා. නිවසේ ස්වභාවය, තනි නිවෙස්ද, තට්ටු නිවෙස්ද, ෆ්ලැට් නිවාසද අධ්‍යාපනයට බලපානවා කියලා පෙන්නලා දෙනවා. ග්‍රාමීය නාගරික බවත්, දෙමව්පිය ආදායමත්, දෙමව්පිය අධ්‍යාපන මට්ටම දරුවන්ගේ සාධනයට බලපානවා කියලා පෙන්නනවා. කොළඹ පරීක්ෂණය. අධ්‍යාපන ඵල. අධ්‍යාපනයෙන් පසු ලබා ගන්න ප්‍රතිලාභ වලට සමාජ පන්තිය බලපාන. ඇමරිකාවේ සමාන අධ්‍යාපන තත්ත්ව ලබා ඇති ශිෂ්‍යයන් රැකියාව ලබා ගැනීමේදී අධ්‍යාපන ලැබූ ආයතනයේ බලපෑම පැහැදිලිවම පෙන්වනවා. අපිත් එහෙමයි. ආපිටිගම සෙන්ට්‍රල් එකයි රොයල් කොලෙජ් එකයි අතර වෙනස කොහොමද? එකම ප්‍රතිඵල ලැබූ දරුවන් දෙන්නෙක් ඉගෙන ගත්ත පාසල අනුව රැකියාව ලබා ගැනීම වෙනස් වෙනවා. එංගලන්තෙත් මේ තත්ත්වය එහෙමම. ඩර්කයිම්ට අනුව එහෙම නැත්නම් ඩුර්කයිම්ට අනුව
සමාජයක් හිතාමතාම සමාජ පන්ති අධ්‍යාපනය තුළින් පවත්වාගෙන යන බව කියනවා. සමාජයන් හිතාමතාම සමාජ පන්තිය අධ්‍යාපනය තුළින් පවත්වගෙන යන. සමාජයකට වෛද්‍යවරු වගේම කංකරුවනුත් අවශ්‍යයි. මේ හින්දා අධ්‍යාපනය තුළින් මේ විදිහට සමාජය පවත්වාගෙන යනවා කියලා ඩුර්කයිම් චෝදනා කරනවා. කොච්චර සාධාරණද මේ චෝදනාව? අධ්‍යාපනය තුළින් ඇත්තටම මෙහෙම දෙයක් තියනවද කියලා මටත් පුද්ගලික හැඟීමක්. ඔන්න ප්‍රශ්නයක් දෙන්න පුළුවන් තැන. ඩර්කයිම්ට අනුව සමාජයේ හිතාමතාම සමාජයන් හිතාමතාම සමාජ පන්ති අධ්‍යාපනය තුළින් පවත්වාගෙන යන බව පවසයි. විමසන්න. සමාජයකට වෛද්‍යවරු වගේම කම්කරුවෝ ඕන. මේ හින්දා අධ්‍යාපනය තුළින් මේ විදිහට සමාජය පවත්වාගෙන යනවාදෝ කියලා ඔහු තර්ක කරනවා. අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ කුශලතාවයට අනුව ගරුත්වයක් ඇතිව අධ්‍යාපනයක් දෙන්න. ලංකාවේ එක වෙනවද කියලා හිතලා බලන්න. සැමට අධ්‍යාපනයේ ස්කන්ධාංග ප්‍රතිසංස්කරණය 44න් එනවා. සල්ලි තියෙන්න ඕනලු ඉගෙන ගන්න. ඉතින් කොහොමද සැමට අධ්‍යාපනය? මොකද්ද මේකට හේතුව? කොතනද අපි ඉන්න ඕන? කොතනද දියුණු කරන්න ඕන කියලා හිතලා බලන්න. අධ්‍යාපනය සමාජ පන්තික බලපෑමෙන් තුරන් කිරීමට බලපාන සාධක. සමාධ්‍යාපන අවස්ථාවන් ලබා දෙනවා. සාධාරණ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. සාධාරණ අධ්‍යාපනය කියන්නේ දක්ෂතාවලට සුදුසු අධ්‍යාපනයක්. ඒ යටතේ අධ්‍යාපන ප්‍රවේශයට සමාන ඉඩ ප්‍රස්ථා සලස්වලා දෙන්න ඕන. ඕනෑම අයෙකුට අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්න ඕන. සැමට අධ්‍යාපනය කියන 44 වගන්තිය යටතේ සමාන ඉඩ ප්‍රස්ථා තියෙනවා. මේ 48 අපි අත්සන් කරන මානව හිමිකම් ප්‍රඥප්තියට ලෝකේ රටවල් ගොඩාක් එකතු වෙලා. ප්‍රාථමික අධ්‍යාපනය මේකින්ද අනිවාර්ය වෙනවා. 1943 කන්නංගර 44ද 3ද 44 නේද කන්නංගර ප්‍රතිසංස්කරණය. කන්නංගර ප්‍රතිසංස්කරණය හේතුවෙන් සියලු ශිෂ්‍යයින්ට නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සමාන 43 යෝජනා මාලාව 44 ක්‍රියාත්මකයි. නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සමාන ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. මධ්‍ය මහා විද්‍යාල සංකල්පයේ බිහි වෙලා දිස්ත්‍රික් පදනම් ක්‍රමයේ බිහි වෙලා සමාන ඉඩ ප්‍රස්ථා අධ්‍යාපනයට එනවා. මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. සහභාගීත්වයේ නිසි ලෙස සිදුවීම. අධ්‍යාපන උපයෝජනය යටතේ මේක කතා කෙරුවා. හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම අනිවාර්යෙන් අධ්‍යාපන කාලයක් තියෙනවා. මේ කාලේ ශිෂ්‍යයෝ පාසල් ආවේ නැත්නම් දෙමව්පියන්ට නීතිමය පියවර ගන්නවා. බොහෝ රටවල 5 අනිවාර්ය අධ්‍යාපන කාලය. ලංකාවේ අවුරුදු 14ක අනිවාර්ය අධ්‍යාපන කාලයක් තිබුණා. 8 පන්තියෙන් දරුවෝ පාසල හැර ගියන් පස්සේ ඒ අවුරුදු 16 කරා. දැන් ඒ 18 කරලා තියෙනවා. අවුරුදු 13ක 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය අපත උසස් පෙළ දක්වා ලබා දීලා තියෙනවා. ජර්මනි අවුරුදු 14 දී විශ්වවිද්‍යාල හෝ වෘත්තීය අධ්‍යාපනයට තෝරගන්න පුළුවන්. මේ හින්දා ඒ රටේ අධ්‍යාපන උපයෝගීතාවය වැඩි. එංගලන්තයේ අවුරුදු 16 විශ්වවිද්‍යාලයට හෝ වෘත්තීය අධ්‍යාපනයට දරුවන්ට යන්න පුළුවන්. මේ හින්දා ඒ රටේ උපයෝගීතාවය වැඩි. අධ්‍යාපන සාධනය සමාන වෙන එක. දෙවෙනි කාරණේ. සමට අධ්‍යාපන අවස්ථා පළවෙනි එක දෙක අධ්‍යාපන සාධනය සමානයි. තමන් දක්ෂ විෂයන් ඔස්සේ ඉහළට යෑමේ හැකි වෙන්න ඕන. මේ හින්දා විෂමතා අඩු කරලා අධ්‍යාපන සාධනය සමාන කරන්න පුළුවන්. විවිධතා අඩු කරන්න පුළුවන්. ලංකාවේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඇති හින්දා අධ්‍යාපන සාධනය සමාන නැහැ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ විෂමතා මගහැරීමට වාගෙම සාධනය සමාන කරන්න අඛණ්ඩ ඇගයීම් වාගේ ක්‍රම හඳුන්වා දෙන්න ඕන. ෆින්ලන්තයේ සාධනය සමාන කරන්න විශේෂ දැනුමට අමතරව පෞරුෂයතර කිරීම. පෝර්ට්ෆෝලියෝ එකක් විදිහට පාසල තුල ගොනුවක් ලියන්න වෙනවා. මේ හින්දා දරුවා අවුරුදු 18 වෙනකොට තමා තුල ඇති කුසලතාවය ඉහළ දාගෙන ඉහළ මට්ටමකට ගෙනියනවා. ෆින්ලන්තයේ අවුරුදු 18න් එක එක්සෑම් එකයි තියෙන්නේ. ලංකාවේ ශිෂ්‍යත්වෙන්ම තුන්වෙනි පාර්ශවයක් තොට බෑ කියලා දීලා තමයි ඉහළට යවන්නේ. ලංකාවේ කන්නංගර යෝජනා ක්‍රමයෙන් හන්දෙස්සා ක්‍රමයට අනුව අදාළ ප්‍රදේශ වලට ගැලපෙන විෂයන් උගන්වනවා. සාධනය සමාන කරන්න උත්සාහ කළා නමුත් අසාර්ථකයි. හන්දෙස්සා ක්‍රමය. ප්‍රදේශයට ගැලපෙන විෂයන් තෝරගෙන උගන්වන්න පටන් ගත්තා. තුන්වෙනි එක අධ්‍යාපන ඵල සාධාරණව බෙදී යාම. ඉගෙන ගන්නා පාසල විශ්වවිද්‍යාලයේ රැකියාවක් සඳහා බලපාන හින්දා සාධාරණව ඵල බෙදී යාම සිදු කළ යුතුමයි. සමහර රටවල සාධාරණව ඵල බෙදී යාමට උත්සාහ කරනවා. බටහිර රටවල බොහෝ පාසල් දරුවන්ට බොහෝ කුසලතා ළඟා කරගන්න අවශ්‍ය පහසුකම් රජය හරහා මැදිහත් වෙලා දෙනවා. ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයේ මගින් ජනප්‍රිය පාසල් වලට දරුවෝ යවන්න හැකියාව ලබා දීලා තියෙනවා. එංගලන්තේ ග්‍රැමර් පාසල් වගේමයි ලංකාවේ ශිෂ්‍යත්ව ක්‍රමය.
එතකොට පාසල් විෂය මාලාව. මේ හින්දා විෂය මාලාව එහෙම නැත්නම් සමාජය තුල ඇති ගැටලු පිළිබඳව විෂය මාලාව තුල සියලු සමාජ පන්ති වලට ගැලපෙන විෂය සන්දර්භයක් ඇතුළත් වෙන්න ඕන. එහෙම විෂය මාලාවක් ගෝලීයව පවතින සමාජයේ ගැටලුන් ගැන අදහසක් ඇති එකක් වෙන්න ඕන. විෂය මාලාව ගෝලීයව පවතින සමාජ ගැටලුන් ගැන අදහසක් ගන්න ඕන. කාන්තාව දරුවන්ට පවතින පීඩාකාරී තත්ත්වයන් සෞඛ්‍ය සඳහා ඇති බලපෑම අධ්‍යාපනය සඳහා ඇති බලපෑම සමාජ ගැටලුවලට උදාහරණ විදිහට මට කතා කරන්න පුළුවන්. මේ සංස්කෘතිවල යම් යම් ඇදහිලි පිළිබඳ විශ්වාස තියෙනවා. භාෂා පිළිබඳ විශ්වාස තියෙනවා. ගති පුරුදු තියෙනවා. ඒ හින්දා සංස්කෘතික විවිධත්වයක් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නම වෙනවා. විශ්ලේෂණාත්මක චින්තනය ඇති කරන්න හොඳ විෂය මාලාවක් වියන්න ඕන. විෂය මාලාව හොඳ වෙන්න ඕන චින්තනය දියුණු කරන්න නම්. පුද්ගල හැසිරීම සමාජ පන්තියේ ස්වභාවය පිළිබඳ ඉවසිලිමත් භාවය ඇති කරන්න ඕන. ඒ විෂය මාලාව තුලින්. විෂය මාලාව තුලින් කෙනෙක් ගැන පහත් හැඟීමක් ඇති වෙන తত্ত্বය අවම කරගන්න හැකියාව ලැබෙන්න ඕන. එහෙනම් ගුරුවරයාගේ හැසිරීම හා හැසිරීම රටාව. එහෙම නැත්නම් පන්තියේ ඉගැන්වීම. ප්‍රධාන සාධක පහක් යටතේ මේක හිතන්න පුළුවන්. ගුරුවරයා තුල ඇති සංජානනය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ දරුවා මේ සමාජ මේ පන්තියේ කියන එක ඒ හින්දා ඉගෙන ගන්න බෑ කියන එක ගුරුවරයාට හිතුනොත් වැඩේ අවුල් වෙනවා. මේ පාසලේ ඉන්නේ මේ જાතියේ දරුවෝ කියලා හිතුනොත් ඒත් ඉවරයි. ඊට පස්සේ ප්‍රතිපත්තිය ගුරුවරයා තුල ඇති ප්‍රතිපත්තිය සියලු දෙනාට සාධාරණ ඉගැන්විය යුතුයි යන ප්‍රතිපත්තියට අනුව උගන්වන්න ඕන. පුළුවන් ළමයි සමග යන්න එපා. බැරි අයත් අරගෙනම පන්ති කාමරේ වැඩ ටික කරගෙන යන්න අපේ ටීචර්ලා. ඉගැන්වීමේ ක්‍රම ශිල්පයක් ගැළපෙන ආකාරයට යොදා ගන්න ඕන. තමන් පෞද්ගලිකව හැසිරීම් රටාව තුළ සියල්ලන්ටම සාධාරණ ඉගැන්වීම් පෞරුෂයක් හදාගන්න බලන්න. යම් වැඩසටහනක් එහෙම නැත්නම් මොකක් හරි වැඩසටහන් ගුරුවරයෙකු ලෙස ක්‍රියාත්මක කිරීම වෘත්තීය මාර්ගෝපදේශනය වගේ දේවල් වලට සහභාගී වෙලා ඒ දැනුම් සම්භාරය උකහාගෙන ඒ අනුව කටයුතු කරන්න බලන්න. පන්ති කාමරයේදී ගුරුවරයා ක්‍රියාත්මක විය යුතු ආකාරය පන්ති ભેදේ නැති කරන්න කොහොමද ගුරුවරයා කටයුතු කරන්නේ? පෙළපත ඉක්මවා යමින් සමාජ පන්ති ભેදේ ගුරුවරයාට අඩු කරන්න පුළුවන්. විවිධ වූ මූලාශ්‍රය යොදාගෙන මානව වර්ගයාගේ විවිධත්වයේ පිළිබඳව සැලකිලීමට ලක් කරමින් උගන්වන්න පුළුවන්. පාසල් ප්‍රජාවේ දායකත්වය හැකි උපරිම විදියට යොදා ගන්න පුළුවන්. විෂය නිර්දේශයට අමතරව ඇති වෙනත් මූලාශ්‍ර ලබා දීලා වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සමාජ අසාධාරණයන් සංස්කෘතික විවිධත්වයන් ගැන කතා කිරීම තුළින් දරුවට යම්කිසි අවබෝධයක් දෙන්න පුළුවන්. තලෙයිබාන් ප්‍රශ්න එහෙම දැන් හොඳට අරන් කතා කරන්න පුළුවන්. යම්කිසි ව්‍යාපෘති මගින් සමාජ පාන්තික බලපෑම ඇති තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ව්‍යාපෘති දෙන්න පුළුවන් දරුවෝ. ගුරුවරයෙකු හැටියට පුහුණු වීම හා නිරන්තරයෙන්ම නැවත නැවත ඉගෙන ගැනීමකට යොමු වෙන්න ඕන අපිට. උගත් දේ අතහැරීමට learn to unlearn ඉගෙන ගන්න ඕන. පාසලේ සිදුවිය යුතු වෙනස්කම් සමාජ පාන්තික බව අවම කරන්න. සමස්ත පාසලම මේ සමාජ පන්තියන් ගැන සහකම්පනයෙන් යුතුව කටයුතු කරන්න ඕන. විවිධ ප්‍රජා ව්‍යාපෘති මගින් විවිධ සමාජ කණ්ඩායම් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන. විවිධ සමාජ වර්ගයන් හිතන හා හැසිරෙන ආකාරය පිළිබඳව සමස්ත පාසල තුල දැනුවත් වීමක් තියෙන්න ඕන. විවිධත්වයේ පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. පන්ති කාමරේ පාසලක් වශයෙන් වෙනස්කම් අඩු කරන්න ක්‍රියාත්මක වෙන්න ඕන. සමාජ පාන්තික බලපෑම තුරන් කරන්න නම් බෑ. නමුත් බලපෑම අඩු කරන්න අපේ ටීචර්ලාට යම් දවසක හැකි වෙයි. සමාජ සචලනය. සමාජ පන්තියේ සචලනය සඳහා මුළු ලෝකයම කොටස් දෙකකට බෙදෙනවා. තරංකාරී සමාජයයි අනුග්‍රාහී සමාජය. තරංකාරී සමාජ සචලනය තුළ සමාජ පන්තිය වෙනස් කිරීම පහසුයි. අධ්‍යාපනය තුලින් ඵල ලබා ගැනීම තුලින් සමාජ පන්තිය වෙනස් කරන්න පුළුවන්. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අනුග්‍රාහී සමාජ සචලනය පිටන්නේ තියෙනවා. ඒකෙදි අධ්‍යාපනය නිසාම සමාජ සචලනය ඇති කරන්න බෑ. මේ හින්දායි රටවල ප්‍රභූ පැලැන්තියට යන්නේ අපහසුවක් තියෙනවා. ලංකාවේ, ඉන්දියාවේ ජාතියේ බලපෑමක් ඉහළට යන්න තියෙනවා. එතකොට මේ වාගේ දේවල් අවම කරගෙන පාසල තුල මේවට වැඩි වටිනාකමක් දෙන්නේ නැතුව දරුවන් තුල අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් සාධනය සඳහා දරුවෙකු වෙලා පන්ති කාමරේ ගුරුවරයෙකු කටයුතු කරොත් මේ සමාජයේ තියෙන ගැටලු ගැන දරුවන්ට නිවැරදි විදිහට අවබෝධයක් දීලා
මේවා හරයක් නැති දේවල් කියලා ඔප්පු කරලා ඉගැන්වුවොත් අපේ ටීචර්ලාට පුළුවන් වෙයි ඉදිරියට මේ සමාජ බලපෑම අවම වෙන ශිෂ්‍ය පරම්පරාවක් සමාජ බාන්තික බලපෑමෙන් තොර කෙසේ වෙතත් අඩු වූ සමාජයක් ගොඩනගා ගන්න ඔබට හැකි වේවි. ඔබටයි මටයි ඒකට දායක වෙන්න පුළුවන්. හොඳයි. අපිට ඔච්චරයි අධ්‍යාපන මූලධර්ම ගැටලු විෂය යටතේ කතා කරන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා.